හරි එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අද මම හිතන්නේ ඔයගොල්ලෝ අලුත් ටියුට් එකේ මුල හරියෙන් නැතුව නේද? නැද හරියකින් වගේ තමයි ආරම්භ කරේ. ඒ වුණාට දැන් මම ආරම්භ කරනවා ටියුට් එකේ මුලින්ම නේද? ඒ කියන්නේ පාඩමේ මුලට යනවා. මොකද සර් ආරම්භ කරේ මම හිතන්නේ ප්‍රජනනීය මාතෘකාවේ තියෙන එක කොටසක් නේද? එක කොටසක් තමයි ආරම්භ කරේ. හරි මයික් එකක් ඔන් වෙලා ඒක වහගන්න. ජීවයේ අඛණ්ඩතාවය කියන මාතෘකාව තමයි අපි කතා කරන්න යන්නේ. පුතේ ඔයාට පේනවා මම දැන් බොහෝ දේවල් ටිකක් දැනගත්ත අද දවසේ නේද? අවස ගොඩක් දේවල් සමහර ඒවා දන්න දේවල් සමහර ඒවා නොදන්න දේවල්. ඉතින් ඒකට අවස්ථාව දුන්නා ඔයාලට කතා බහ කරගන්න මුලින්ම. හරිද? මුලින්ම ඒ සම්බන්ධව කතා කරන්න තමයි ඉඩ දුන්නේ. උතේ මේ ලෝකේ ඉන්න හැම ජීවියෙකුටම තියෙනවා යම්කිසි ජීවන චක්‍රයක් නේද? ජීවන චක්‍රයක් කියන්නේ ලයිෆ් සයිකල් එකක් නේද? මේ තියෙන්නේ මේ වගේ අවස්ථාවක්. මේක නම් වාට පේනවා ශාකවල නේද? ශාකවල ජීවන චක්‍රයක් තමයි ඒ. මෙන්න ඔයාගේ ජීවන චක්‍රය සර් මේක තමයි මම හිතන්නේ වත් එක්ක කතා කරන්නේ. ඒ කියන්නේ මානව මිනිසාගේ ජීවන චක්‍රයේ කොයි ආකාරයකටද සිද්ධ වෙන්නේ කියලා. උතේ මෙන්න මේ ජීවන චක්‍රයක් තුළ එක්තරා අවධියක සිද්ධ වෙන්නේ නේද? එක්තරා අවධියක සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි ඔය ප්‍රජනනය හෙවත් අපි කියනවා රීප්‍රොඩක්ෂන් කියලා. ඇයි ඇත්තටම ආට හිතන්නේ රීප්‍රොඩක්ෂන් වෙන්න ඕන නේද? දැන් විතර කියන්න පුළුවන්. ඇයි ප්‍රජනනයක් වෙන්න ඕන? මොකක්ද ප්‍රජනනය කියලා කියන්නේ ඉස්සර වෙලා මට කියන්න. මොකක්ද ප්‍රජනනය කියන්නේ? එක ජීවී පරම්පරාවක්මයි පුතේ වඳ වෙලා යන්න කලින් නේද? එයාගේ පැවැත්ම තහවුරු කරන්න තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. එහෙම එකක් සිද්ධ වුණේ නැති වුණොත් ඔයා හිතන්න ඒ සත්ත්ව කාණ්ඩය නැති වෙලා යනවා. එයාගේ පරපුර හැදුවේ නැති වුණොත්. තමන්ගේ සරලව කිව්වොත් නේද? තමන්ගේ පැටවු හැදුවේ නැති වුණොත් එයාගේ පරපුර එතනින් ඉවරයි. ඒ නිසා මේ ප්‍රජනනය නැත්නම් ජීවය අඛණ්ඩව පවතින නම් අපිට තේරෙනවා මේ ජීවීන් බිහි කළ යුතුයි. මේ ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රජනනය කියන්නේ. උති මේක අජීවී ද්‍රව්‍ය වලට කරන්න බැරි වැඩක් නේද? එහෙනම් ඔයා ජීවීන්ගේ ලාක්ෂණික මාතෘකාවෙත් මේක ඉගෙන ගත්තා. මේ ප්‍රජනනය කියලා කියන්නේ පුතේ ජීවීන්ට පොදු ලාක්ෂණිකයක් නේද? ජීවීන්ට පොදු ලාක්ෂණිකයක්. අනිත් ඒවා මතකයි නේද? වර්ධනය, වෛශ්‍රාවය, ශ්වසනය, හරි ඒ වගේ දේවල් අතරේ ප්‍රජනනය කියන මාතෘකාවත් ප්‍රජනනය කියන ලාක්ෂණිකයක් තිබුණා. ඒ කියන්නේ ජීවීන්ට විතරයි මේ වැඩේ කරන්න පුළුවන් නේද? තමන්ගේ පරපුර හදනවා. ඉතින් එහෙනම් මම හිතන්නේ ඔක ටිකක් පැහැදිලි කරා සර්ුත් අපි මේ පාඩම තුලදී මොනවා ගැනද කතා කරන්න කියලා තමයි ඔයාට මේ පේන්නේ. එකක් තමයි මත්තේ ශාක ප්‍රජනනය ගැන. ඒක තමයි ප්‍රධාන මාතෘකාව. ශාක කොයි ආකාරයටද තමන්ගේ වර්ගයා බෝ කරන්නේ. කියන්නේ තව තවත් ශාක පැල හදන්නේ කොහොමද? අලුත් ගස් හදන්නේ කොහොමද? ඒව සම්බන්ධව වාට ඉගෙන ගන්න තියෙනවා. අනිත් එක අපි සත්ත්ව ප්‍රජනනය සම්පූර්ණයෙන් කතා කරන්නේ නේ. මම අර ජෛවගෝල මාතෘකාවෙත් වාට කිව්වා නේද? සමහර සතුන්ගේ ප්‍රජනනය ගැන අපි කතා කරන්නේ නේ කියලා. එතකොට මෙතනදී අපිට සාමාන්‍යයෙන් ජීවිතයට වැදගත් වෙන ප්‍රජනනය විදියට අපි මිනිස්යාගේ නැත්තම් මානව ප්‍රජනනය ගැන ඔයාට ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා මේවා සම්බන්ධ දේවල් පිළිබඳව. හරිද? ඒ කියන්නේ මානව ප්‍රජනනය. එහෙනම් ප්‍රජනනය පාඩම තුල අපි ශාක ප්‍රජනනය සහ ඔන්න මානව ප්‍රජනනය ගැන තමයි කතාව යන්නේ. පුතේ ඊළඟට ඔතනින් මම කතා කරන්නේ සර් මම හිතන්නේ මම එන්න කලින් කියන්නේ නැති නේද? මෙන්න මේ ප්‍රජනනය තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ශාකවල සිද්ධ වෙන ප්‍රජනනය සම්බන්ධයෙන්.
හරි මට ඉතින් ටිකක් අඩු කාලයක් තමයි අද දවසේ තියෙන්නේ නේද? වෙනදා මම ටිකක් වැඩියෙන් ගත්තානේ. මට හිතුණා ඔයගලන්ට අද දවසේ සර්ව ඉස්සරහට දාන්න සෙනසුරාදාත් අපි එහෙම තමයි ක්ලාස් එක කරේ. සර් තමයි 10 මාරේ ඉඳන් 12යි කාල වගේ වෙනකම් පුතේ ඉගෙනුවා මං හිතන්නේ සෙනසුරාදායට. හරියට පැය එකමාරකටත් වැඩි. මට පැයයි හම්බුනේ. හරි ඒ නිසා මම හැබැයි එදා කරේ නම් මේ අපේ ජෛවගෝල මාතෘකාවේ ඉතුරු කොටසනේ ගිය සෙනසුරාදා. එතකොට මේ අද ක්ලාස් එකේ බදාද දරුවෝ ඊයේ ක්ලාස් එකට මම හිතන්නේ සියලු දෙනා එන්නේ නැති කියලා. ඊයේ උදේ අපේ අමතර දවස හැමෝම මතක තියාගන්න ඕනේ. අඟහරුවාදා උදේ 8 10 ඊයේ මම හිතන්නේ 10 මාර වෙනකම්ම සර් කරා. සරුත් ආවා නේද? මොකද සෙනසුරාදා දරුවන්ට ජවය කරේ නැති නිසා. බදාදාට විතරයි ජවයේ මාතෘකාව කරේ ගිය සතියේ. සෙනසුරාදා සර් කෙලින්ම මානව ප්‍රජනනයට ගියා. ඒ නිසා අපේ අමතර ක්ලාස් එක ඊයේ උදේ මම කතා කරපුතේ අන්න ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට මේ නෝට් එකේ වල ඇති ඒ කියන්නේ නාමකරණය කියන කොටස. ඊටාම වැදගත්. ඊයේ උදේ මතක නැතුව ආවේ නැති අය ඉන්නවා නම් වහාම රෙකෝඩින් එක බලන්න දාලා ඇත්තේ. ඒත් එක්කම වැඩ දුන්නා කියන්නේ පහුගිය නේද? වසර මං හිතන්නේ කීයකද? 2010 ඉඳන්. තේරුවා මම ප්‍රශ්න. පසුගිය O level ප්‍රශ්න පත්‍රයේ ආපු වර්ගීකරණය නාමකරණය මාතෘකාවට අදාළ සියලුම ප්‍රශ්න ව්‍යුහගත රචනා MCQ බහුවර්ණ ඔය සියල්ල වාට ලකුණු කරලා වාගේ ගෲප් එකට දාලා ඉති. හරිද? අද ලින්ක් එකනේ දැක්කේ. ලින්ක් එකට උඩින් ඇති ගොඩක් දේවල් නේද? මට සමහර මේ කවුරු හරි දරුවෙක් කියලා තිබ්බා පුතේ අපේ ගෑනු දරුවෙක් අර තල්මස්සු කිරිබොන වීඩියෝ එකක්. ශීරපායිනේ තල්මස්ස නේද? මුහුදේ. ඒක දකින්න නැති කියලා මම හිතනවා. ඉතින් චුට්ටක් බලන්න මේ සයන්ස් ගෲප් එකත් එක්ක මම හිතනවා ඔයගොල්ලෝ ඉන්නවා කියලා හැමතිස්සම. ඒකට අලුත් දේවල් දානේම ඒව බලන්න ඔයගොල්ලොත් හොයන්න නේද? මට අලුත් දෙයක් ආවොත් මම ඒක ඔයගොල්ලන්ට එක වෙලෙම දානවා. හරි. එහෙනම් අපි යනවා පුතේ නා ශාක ප්‍රජනනය සම්බන්ධයෙන් කතා කරන්න. නෙමෙයි. ඉස්සරලා පොඩ්ඩක් කියලා දෙන්න එපා නේද? මේ ප්‍රජනනය ශාක ප්‍රජනනය නෙමෙයි පොදුවේ හොඳේ. හොඳට අහන් ඉන්න. පොදුවේ ප්‍රජනනය සම්බන්ධයෙන් කතා කරනවා. ඒ කියන්නේ පුතේ මේ ප්‍රජනනය කියන එක සිද්ධ වෙනවා අපි කොටස් දෙකකට බෙදනවා. මේ නම් දෙක ඔයාලට හුරුයි. නේද? වර්ගීකරණයේ පාඩමේදී හුරුයි නේද? ඔව්. එකක් අලිංගික ප්‍රජනනය එකක් මාවිතේ ලිංගික ප්‍රජනනය කියලා අපි කියනවා. අලිංගික ප්‍රජනනයක් කියන්නේ මතකද අර අපේ පහත් ශාකවල තිබුණා බීජාණු කියලා වර්ගයක් තිබුණා මතකයි. බීජ නෙමෙයි මම ඔයාලට කිව්වා බීජාණු. ඔය නෙප්‍රොලිපීස් වල එහෙම හරියට තියෙනවා නේද? අර ශාකේ යටපැත්තේ පත්‍රවල බීජාණු. ඊළාට හතු වල ඒ හත්තක් කියලා කියන්නේ අපි පුව ප්‍රජනක අවයවයක් දිලීරවල ඒවැ බීජාණු තියෙනවා. පුතේ යන්නේ බීජාණු හරිද? බීජාණු කියන්නේ බීජ නෙමෙයි බීජාණු හරි එක්ක නැත්තම් අපි ශාකයේ කෑල්ල ශාකයක වෙන්න පුළුවන් අපි පොදුවෙන්නේ නේද? ඇමීබෙක් හිතන්නකෝ යා. බැක්ටීරියාවෙක් හිතන්න. බැක්ටීරියාවමයි පුතේ දෙකට කැඩි ඒකගේ පරපුර හදනවා. ඇමීබෙක් හිතන්නමයි පුතේ. ඇමීබගේ කෑලි කැඩි කඩ වීම කියලා අපි ඕකට කියන්නේ. චූටි ඇමීබකට උ හදනවා. අන්න එයාගේ ඇඟේ තියෙනමයි පුතේ වර්ධක කොටසක්. දැන් මිනිස්සුන්ට එහෙම බෑ. නේද? වෙන සත්තුන්ට ගොඩක් අයට එහෙම බෑ. පරිණාමිකව දියුණු අය කරන්නේ ලිංගික ප්‍රජනනය. නමුත් පරිණාමිකව ටිකක් නොදියුණු කට්ටිය ශාක සතුන් නේද? බැක්ටීරියා කියලා කියන්නේ මට ඇහුණා අද උදේත් සර් මම හිතන්නේ කතා කරා ඒව සම්බන්ධයෙන් මම හැමතිස්සම කියන එක හරි නෑ නේ කියලා මම සර්ටම දුන්නා අද දවසේ උදේ පේපර් ක්ලාස් එක ඔක්කොම තනියෙන් කරන්න කියලා මම ආවේ නෑ මම ටිකක් නිදාගත්තා. හරි රයිට්. එහෙනම් අවුලක් උනේ නෑනේ. එහෙනම් පුතේ බීජාණු හරි වර්ධක කොටස් හරි නේද? කෑල්ලක් කැඩුවා පැටියෙක් ගෙවුවා. අතු කෑල්ලක් කඩාගත්ත ඉන්දුවක් අන්න අපිට ශාකයක් හැදෙනවා. අන්න බලන්න. ඒ කියන්නේ වර්ධක
ප්‍රජනනයක් නැත්නම් අලිංගික ප්‍රජනනයක්. උතේ මේ අලිංගික ප්‍රජනනයේ කොටසක් තමයි වර්ධක ප්‍රජනනය කියන්නේ. ඒකම තමයි හොඳද? අලිංගික ප්‍රජනනයේ කොටසක් තමයි වර්ධක ප්‍රජනනය කියලා කියන්නේ. ඇත්තටම ගත්තොත් අර කිව්වා වගේ මොකක්ද? වර්ධක කොටසක් මගින් තව පැත්තෙක් හදනවනම් අන්න වර්ධක ප්‍රජනනය. පොදුවේ අපි කියනවා අලිංගික ප්‍රජනනය බීජාණු හරි වර්ධක කොටස් හරි මගින් සිද්ධ වෙනවා නම් අන්නමයි පුතේ ඒක අලිංගික ප්‍රජනනයක්. මොකක්ද ලිංගික ප්‍රජනනය කියන්නේ? ඔයා දැන් දන්නවා ඒක. අනිවාර්යෙන්ම පුතේ ලිංගික ප්‍රජනක ව්‍යුහ තියෙන්න ඕන. නේද? ලිංගික ප්‍රජනක ව්‍යුහ තියෙන්න ඕන. ජන්මාණු හදන්න ඕන. එව්වා සංයෝජනය වෙන්න ඕන. නේ වචන කීපයක් කිව්වා. ලිංගික ප්‍රජනක ව්‍යුහ තියෙන්න ඕනි. ඒ මොනවද කියලා වට හිතනවා. අපි නිකන් ගමු මිනිසා ගැනම නේද? ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඊළඟට පුරුෂ ප්‍රජනක පද්ධතිය. අන්න ඒ අදාළ ව්‍යුහ. ඒතර ඒ දෙකෙන් එන්නෙමයි පුතේ එකිනෙකට වෙනස් ජන්මාණු. ඩිම්බ සහ ශුක්‍රාණු. ඒවා සංසේචනයක් වෙන්න ඕන. නැත්නම් අපි කියන සංයෝජනෙ එකතු වෙන්න ඕන. අන්න එහෙම ඇති වෙනවා නම් ඒකට කියනවා අපි ඒ ප්‍රජනනය ලිංගිකයි. එහෙනම් පැහැදිලිද මේ ප්‍රජනන ක්‍රම දෙකේ වෙනස? මේක අලිංගිකයි කියන්නේ බීජාණු එක්කෝ ඇඟේ කොටසක් මගින් අලුත් ජීවියෙක් ඇති වෙනවා නම් ඒක අලිංගිකයි. නමුත් ජන්මාණු ඇති වෙලා ඒවා එකතු වෙලා හැදෙනවා නම් අපි ඒකට කියනවා ලිංගික ප්‍රජනනයක් කියලා. පැහැදිලිද? right chart එකේ බලන්න පුතේ එක පැත්තක් මම දීලා තියවාට එක වචනයක් පුරවන්න ඉක්මනට පුරවමු. මුල කියන්නේ මුල ලියන්න දෙයක් නෑ මම ඒක ඔක්කොම ඔන්න ලියලා දැම්මා. ඔයාලට පාඩම් කරන්න විතරයි තියෙන්නේ. එක් ජීවි පරම්පරාවකින් නව ජීවි පරම්පරාවක් බිහි කිරීමේ ජීව ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. ප්‍රජනනය ජීවීන්ට පමණක් පොදු ලක්ෂණයකි. ඔයාලට ඕන නම් ඒවා highlight කරගන්න. ප්‍රජනනය ජීවීන්ට පමණක් පොදු ලක්ෂණයක්. ජීවීන්ගේ ප්‍රජනනයේ ප්‍රධාන ක්‍රම දෙකකට සිදු වෙනවා. ඒක තමයි මම මේ දැන් විස්තර කරේ. අලිංගික ප්‍රජනනය සහ අනිත් පැත්තේ ලියන්න ඔයා ලිංගික ප්‍රජනනය. අනිත් පැත්තේ ලියමුටක් දාලා අනිත් පැත්තේ ලියන්න ලිංගික ප්‍රජනනය. හරි. අලිංගික ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව උත්තර දීලා ඇති. වචන හරිද බලන්න පුතේ කියවන්නටක් දාලා. පරිණත ජීවියෙකුගේ ඇති ඇයි පරිණත කියන වචනේ දාන්නේ? ලාබාලයට ප්‍රජනනය කරන්න බෑ. තේරුණා? අනිවාර්යෙන් පරිණත වෙන්න ඕනේ. හරිද? ඒ නිසා තමයි එහෙම දාන්නේ. පරිණත ජීවියෙකුගේ ඇති බීජාණු හෝ වර්ධක කොටස් එක කළු අකුරින් දාලා තියෙනවා. මගින් නව ජීවීන් නැතිවීම තමයි අලිංගික ප්‍රජනනය. ලිංගික කියන්නේ පුතේ ජන්මාණු. නේද? ලිංගික ප්‍රජනක ව්‍යුහ තියෙනවා. right දැන් පැහැදිලි ආයි කියන්න ඕනේ. ශාකවල මේ සඳහා පුෂ්පය පිහිටයි. ඒ පේලිය highlight කරමු. ලිංගික ප්‍රජනනයේ පැත්තේ දෙවනි ඩොට් එකේ වාක්‍ය highlight කරන්න. ශාකවල මේ සඳහා පුෂ්පය පිහිටයි. පුෂ්පය පිහිටයි. ඒක තමයි ලිංගික ප්‍රජනක ව්‍යුහය. සතුන්ට ප්‍රජනක පද්ධති. ප්‍රජනන පද්ධති නැත්නම් ප්‍රජනක පද්ධති සැකසී ඇත. හරිද? සත්තුන්ට වෙන වෙනම ප්‍රජනක පද්ධති තියෙනවා. ශාකවල පුතේ ලිංගික ප්‍රජනක අවයවය මතක තියාගන්න පුෂ්පය. හරිද? ඒක දන්නවා පොඩි පන්ති වල ඉඳන් ඔයා. පුෂ්පය තමයි ලිංගික ප්‍රජනක ව්‍යුහය කියලා. හරි. දැන් ඔතන තියනවා නේද chart එකක්. ඒ කියන්නේ පුතේ ශාකවල විතරක් නෙමෙයි. අපි පොදුවේ ගත්තොත් අලිංගික ප්‍රජනනයයි ලිංගික ප්‍රජනනයයි අතර වෙනස්කම් අපි එක එක බලාගෙන යමු. හරිද? අලිංගික ප්‍රජනනයයි ලිංගික ඔයාට අහගෙන ඉන්න විතරයි තියෙන්නේ හොඳට. හැබැයි අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. අලිංගික ප්‍රජනනයක් සිද්ධ කරන්න නේද? එක ඇමීබෙක් හිටියම ඇති නේද? මට කියන්න. එක ක්‍රෝටන් ගහක් තිබ්බහම ඇති නේද? ක්‍රෝටන් ගහෙන් ක්‍රෝටන් කෑල්ලක් අත්තක් කැඩුවා හිටෙව්වා පැලවෙනවා. ඇමීබට කියනවා ඇමීබගේ පැටව හදන්නේ කොහමද? එයාගේ ඇඟින් කෑලි කෑලි කැඩිලා යනවා. එක ජීවියයි නේදමයි පුතේ ඕනේ අලිංගික ප්‍රජනනයේ. අන්න පළවෙනි ලක්ෂණ.
හැබැයි ඔයා දන්නවා ලිංගික ප්‍රජනනයක් එහෙම කරන්න බෑ. එහෙනම් මාතෘ පීතෘ ලෙස ජීවීන් මාතෘ දෙන්නෙක් ඉන්න ඕන. ඔන්න කටපාඩම් කරන්න එපා තේරුම් ගන්න. ජීවීන් දෙන්නෙක් ඉන්න ඕන. නේද? ලිංගික ප්‍රජනනයේ. හරිද? තනි ජීවියෙක් ඉන්නේ අලිංගික ප්‍රජනනයේ. දෙවනි ලක්ෂණය මෙන්න බලන්න. මාතෘ ජීවියාට මම මෙතන ශාකයක් විතරයි ඔයාලට පෙන්නන්නේ. ඇමීබෙක් ගැනත් ඔයාලට ඕනනම් හිතන්න. පැරමීසියම් කෙනෙක් ගැන බැක්ටීරියාවක් ගැන නේද? එහෙම හිතන්න. ඔයාලට ඕනනම් මම බැක්ටීරියා සෛලයක් කොහොම පෙන්නන්නම්. හරි. එතකොට මේක කැඩි දෙකට කැඩි ආපහු හැදෙන්නේ පුතේ ඒ වගේමයි. හරි ඊස්ට් වල වගේ දේවල් වල නේද? ඊස්ට් මතකයිනේ. එයා ප්‍රජනනය කරන විදිහ අලිංගික. එතකොට මේ අලිංගික ප්‍රජනනයකදී ඒ ජීවියා මාතෘ ජීවියානේ අපි කියන්නේ. ඒ කියන්නේ අදාළ පැලේ හරි ඒ අදාළ සතා හරි සුද්ධ ජීවියා හරි එයාට සමානයිමයි පුතේ පැටව. ඒ වගේමයි. අරපුවක්ක් නෑ. හැබැයි ලිංගික ප්‍රජනනයේදී පැටව දෙන්න පැටව තුන් දෙනා පැටව හතර දෙනා මොකද ඔයාලා කියන්නේ වෙනස් නේද? බලන්නකෝ ඔයාලගේ ගෙදර ඉන්න හතර පහ දෙනා නිගුල්ලු නොවන අය. ඒගොල්ලන්ගෙත් වෙනස්කම් තියෙනවා. නිගුල්ලු නොවන අයියා මල්ලි අක්කා නංගි එහෙම ඉන්නවා නම් නේද? හතර දෙනා හතර විදියක් මූණු හතරක් වැඩවලින් වෙනස්. අන්නමයි පුතේ ලිංගික ප්‍රජනනයකදී මාතෘ ජීවියාට වඩා වෙනස් වෙනවයි කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? දෙන්නගෙම නේද? කාගෙද? අම්මගේ තාත්තගේ. ඒ කියන්නේ මාතෘ සහ පීතෘ ලක්ෂණ මොකක්ද වෙන්නේ? පුතේ මොකක්ද උනේ නේද? හරි. මාතෘ පීතෘ ලක්ෂණ වෙනස් වෙනවා. ඒ කියන්නේ මිශ්‍ර වීමක් වෙනවා නේද? ඔන්න බලන්නකෝ. මාතෘ පීතෘ ලක්ෂණ මිශ්‍ර වෙච්ච කට්ටිය. ඔයාට කියනවානේ සමහරවල්ලාට මේ අම්මා වගේ වෙන එක්කෙනෙක් කියනවා මේක තාත්තා වගේ. තව එක්කෙනෙක් කියනවා වෙන නැන්දා වගේ. අනේ මන් දන්නේ. ඒතකොට නේද? ඒ කියන්නේ ඒ කට්ටියගෙම සම්මිශ්‍රණයක්. හරිද? අම්මගේ මූණක් තියෙනවා තාත්තගේ මූණක් තියෙනවා අම්මගේ වැඩක් තියෙනවා තාත්තගේ වැඩක් තියෙනවා. අම්මයි තාත්තයි සමහරවිට කියන්නේ නේද? ඕක නම් ඔයා වගේමයි. ඔයාගේ වැඩ තමයි තියෙන්නේ. මේකට වැඩිපුර. නේ? එහෙම කියනවා එක එක වෙලාවට. තාත්තා වගේ අප්පුච්චි වගේමයි කරන වැඩ. එහෙම කියලා කියන්නේ. අන්න. ඒ කියන්නේ දරුවනේ ලිංගික ප්‍රජනනයෙන් ඇතිවෙන ඵලය. ඒ කියන්නේ අලුත් ජීවියා ඒ දෙන්නාගේ සම්මිශ්‍රණයක්. හැබැයි අලිංගික වලදී පුතේ මාතෘ ජීවියාට සමානයි. එන්න බලන්නකෝ ඊළඟ ලක්ෂණේ ජන්මාණු හදනවා දන්නේ අලිංගික ප්‍රජනනයේ නෑ. ඔන්න පුතේ ප්‍රධාන වෙනසක්. අනිත් පැත්ත ජන්මාණු හදනවා ලිංගික ප්‍රජනනයකදී ජන්මාණු හදනවා. ඔන්න මම ඔයාලට ලක්ෂණ තුනක් කිව්වා. බලන්න හතරවෙනි ලක්ෂණේ. ඕවා කියලා තියෙන්නේ. ජන්මාණු හදනකොට විතරයි මේ ලෝකෙ පුතේ ඌනන විභාජනයක් වෙනවයි කියලා මම ඔයාලට කිව්වේ. නේද? ඩිම්බ හදද්දි, ශුක්‍රාණු හදද්දි, ශාකණං ඔය ශාකවල පරාග පිරිමි ජන්මාණු වලට කියන්නේ පරාග කියලා. ඒව හදනකොට ඌනනයක් වෙනවා. මේ මෙතන තියෙන පරාගයක්. මේ තියෙන ශාකවල රේණුවක ඇතිවන පරාගයක්. හරිද? මේ ඇතුළේ තමයි පුතේ ඩිම්බ තියෙන්නේ. ඩිම්බ කෝෂ වල. හරි. එතකොට මේ පරාගය පිරිමි ජන්මාණුවක්. මේ පරාග මාතෘ සෛලයක ඌනණය වෙනවා. ඩිම්බ මාතෘ සෛලවල ඌනන වෙනවා. හරිද? නමුත් කිසිම ඌනන විභාජනයක් සිද්ධ වෙන්නේ නැහැ කාගේද? අලිංගික ප්‍රජනන අවස්ථාවක. ඔන්න එහෙනම් ඌනනයක් වෙන්නේ කාගේද? ලිංගික ප්‍රජනනයක. අලිංගික ප්‍රජනනයකදී ඌනන විභාජනයක් සිද්ධ වෙන්නේ නැහැ. බලන්න පුතේ ඊළඟ ලක්ෂණ.
ඔන්න බලන්නකො ලේසි මේවා. හරි. ඔයා දන්න දේවල් කතා කරේ මං. 아무තු දේවල් නෙමෙයි. අලිංගික ප්‍රජනනයකදී නව ජීවී විශේෂ ඇති වෙන්නේ නෑ නේද? නේද? අලුත් දේවල්, නව ලක්ෂණ, ප්‍රභේදන කිව්වේ අපි. ඒව ඇති වෙන්නේ උහුණනයක් සිද්ධ වුණොත්. නේද? පරිණාමයට දායක වෙනවා. නමුත් අලිංගික ප්‍රජනනයක අම්මා වගේම ගස්නම්, අම්මා වගේම මෞෂාකයට සමාන නම්, මව් ජීවියාට සමාන නම් හැදෙන පැටියක් මව්පුතේ ප්‍රභේදනනේ, නව ලක්ෂණනේ, අලුත් ජීවි විශේෂනේ නේ. බැක්ටීරියා ප්‍රජනනය ඔයාලට මතක නම් පොඩි පන්තිවල වගේ ගා දැන් මේ වීඩියෝ එක නෑ. උන්චිම පන්තිවලදී මම ආට වීඩියෝ එක පෙන්නලා ඇති. එක බැක්ටීරියාවක් තප්පරයක් යනකොටමයි පුතේ දෙකට කැඩි කැඩි මහා ගොඩක් බැක්ටීරියා හදනවා. අලිංගික ප්‍රජනනයක තියෙන ප්‍රධානම ලක්ෂණයක් මේ බලන් ඉන්නකොට පැටව ගහනවා. ටක ගාලා දෙකට කැඩි කැඩි එක්ක කඩ වීම පුතේ ගොඩාරියක් හදනවා. අපි හැදෙන කට්ටියට කියනවා මේ නම මං හිතන්නේ වා ප්‍රවේණ විද්‍යාවේදී අහුවා ජනිතය. නේද? F1 පරම්පරාව මතක ජනිතයෝ. ජනකයෝ කියන්නේ දෙමව්පියන්. නේද? ජනිතයෝ. එහෙනම් ජනිතයෝ විශාල ප්‍රමාණයක් ඊටාම කෙටි කාලයකින් එහෙම වෙනවදමයි පුතේ ලිංගික ප්‍රජනනයකදී එහෙම මේ ටක් ගාලා පැටව ගහන්න පුළුවන් බෑ නේද? ඔයාලා අපි ගැනම හිතන්නකෝ. දැන් මට ලේසි උගන්නන්න ඉස්සලා මානව ප්‍රජනනයේ ගිය නිසා අම්මා ඔයාව මාස 9ක් කුසේ තියන් හිටියා. නේද? නැතුව අද එක්කෙනෙක් හම්බෙනවා ඊළඟට ආයෙ මෙහෙම ටක් ගාලා මේ ලිංගික ප්‍රජනනයේ පැටව හදන්න බෑ. සත්තුන්ගෙත් ඒ වගේ. මානවයාත් ඒ වගේ. මානවයා කියන්නේ සතෙක් තමයි. නමුත් මනසින් උසස් සත්ත්වෙක් නේද? බලු පැටව හම්බෙන්නේ පුතේ යම් කිසි කාලයක් වාට පේනවා ඒ බැල්ලිගේ බඩේ පැටව ඉන්නවා. බැලලියෙක්ගේ බඩේ පැටව ඉන්නවා ගොඩක් කල්. එහෙනම් ලිංගික ප්‍රජනනයක් එහෙම ජනිතයින් සංඛ්‍යාව වැඩි වෙන්නේ සෙමෙන්මයි පුතේ. අන්න බලන්න අලිංගික ප්‍රජනනයකදී ඉතාම අඩු කාලයකදී ජනිතයෝ හදනවා ගොඩාරියක්. නමුත් එකවර හදන්නේ සාමාන්‍යයෙන් එක්කෙනයි මිනිසාගෙන නේද? සමහර වෙලාවට ඔය දැන් ඔයාලා දකින්න ඇති මේ අන්තර්ජාලය තුල එහෙම නේද? පැටව හතක් හම්බ වෙනවා, පැටව දෙන්නෙක් හම්බ වෙනවා, පැටව තුන් දෙනා හම්බ වෙනවා නේද? එක්කෙනෙක් හදා ගන්න බැරි අම්මට නේද? හත් දෙනෙක් හදනවා කියන්නේ දෙන්නෙක් හදනවා කියන්නේ ඔය සමහර තැන්වල ඉන්නවනේ මයි පුතේ ට්වින්ස්ලා එකම ඩිම්බයමයි පුතේ දෙකට පැලිලා තමයි ඒ කියන්නේ ශුක්‍රාණුවකින් සංසේචනය වෙලා දෙකට පැලිලා තමයි ආයි වෙනම වර්ධනය වෙනවා. අන්න සම නිබුල්ලු ඇති වෙනවා. සමහර තැන්වල ඩිම්බ දෙකක් එනවා ඩිම්බ කෝෂවල. ශුක්‍රාණු දෙකකින් සංසේචනය. එකක් කොල්ලෙක් වෙන්න පුළුවන් එකෙක් කෙල්ලක් වෙන්න පුළුවන්. එහෙම කට්ටියක් ඉන්නවා. එහෙම නියමයි. එකවර කොල්ලයි කෙල්ලයි දෙන්නම අම්මට වෙනවා එක සැරේ තමයි දුක් විඳින්න වෙන්නේ නේද? ලොකු කරගන්නකම් පොඩ්ඩක් දුක් විඳින්න වෙනවා. එහෙම නැත්නම් කිසිම අවුලක් නැහැ. සමහරවිට එකම මූණු දෙක වෙනස් ඒ විෂම නිබුල් මූණු දෙක සමාන නම් සම නිබුල්. කොල්ලෝ සම නිබුල්ලු වලදී කෙල්ලෝ දෙන්නම කෙල්ලොමයි. කොල්ලෝ නම් කොල්ලෝ දෙන්නමයි. විෂම වලදී දෙන්න දෙජාතියෙන් එන්නත් පුළුවන්. එකම ජාතියෙන් වෙනස් ආකාරයේ දෙන්නෙක් එන්නත් පුළුවන්. අවස්ථා දෙක හම්බ වෙනවා වගේ. හරිද? ඉතින් පුදුම වදයක් තමයි තින්නේ චුටි කාලේ සමනිබුළු හරි විෂමනිබුළු හරි අම්මට දෙන්නේ. ඇයි? තේරෙනවනේ මං කියන එක. හැබැයි ලොකු වුණාම නම් නියමයි පුතේ. නේද? හරි ෂෝක් ඉතින් එක ගෙදර එක ජාතිය දෙන්න තුන් දෙනා එකම වයසේ ඉන්නකොට හරි රයිට්. එහෙනම් ඔන්න ආට මම පැහැදිලි කරා ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි අතරේ තියෙන වෙනස් වීම. තව එක ලක්ෂණයක් දීලා තියෙනවා. ඒක මම කිව්වා. අලිංගික ප්‍රජනනයක් වෙන්නේ නොදියුණු මට්ටම් වල නේද? නොදියුණු ශාකවල. ඔයා දන්නවනේ සෙලජිනෙල්ලා, නෙප්‍රොලිපිස් නේ ඒ වගේ අයගේ තමයි ඔන්න අලිංගික ප්‍රජනනයක් වෙන්නේ. එක්ක පහක් සත්තු. එහෙනම්
පරිණාමිකව උසස් කියලා හිතන් ඉන්න කට්ටියගේ විතරයි ලිංගික ප්‍රජනනයක් වෙන්නේ. ඔන්න ඔය ලක්ෂණ ටිකමයි පුතේ ඔතන වග්ගයේ print කරලා තියෙනවා. අකුරු හරිද බලන්න ඉක්මනට කියවගෙන යන්න. එක බලන්න මේ අවශ්‍ය දේවල් highlight කරගන්න. තනි මාතෘ ජීවියෙකු පමණක් දායක වේ. ඒ පෙළිය උන තනි මාතෘ ජීවියෙකු කියන එක highlight කරන්න. එහා පැත්තේ මාතෘ හා පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු දායක වේ. මාතෘ පීතෘ කියන වචන දෙක highlight කරමු. දෙවැනි එක මාතෘ ජීවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවීන්. හරිද? දුහිතෘ ඔය වචන අල්ලගන්න ඒවා. දුහිතෘ කියන්නේ ළමයි. දුහිතෘන් සමානයි. නමුත් මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන්. highlight කරගන්න මිශ්‍ර වූ ජීවීන්. ජන්මානු නිපදවීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් ලිංගික ප්‍රජනනයේ ජන්මානු නිපදවීමක් සිදු වෙනවා. ඊළඟට ඌනන විභාජනයක් වෙන්නේ නැහැ පුතේ අලිංගිකවල ලිංගිකවල වෙනවා. නව ජීවී විශේෂ ඇති වෙන්නේ නැහැ නේද? අම්මා වගේම කට්ටිය නේද ඉන්නේ අලිංගිකවල. නමුත් නව ලක්ෂණ සහිත ඒවා ඇති වෙනවා ලිංගික ප්‍රජනනයක් තුල. විශාල ජනිතයින් ප්‍රමාණයක් කෙටි කාලයකින් බිහි කළ හැකිය. නමුත් ලිංගික ප්‍රජනනයකදී වා දන්නවා එහෙම බෑ නේද? එහෙම එක ළඟ ඒ කියන්නේ විනාඩි ගාණක් ඇතුළත ගොඩක් කට්ටිය හදන්න විදියක් නැහැ. අවසානයේ ශාකවල පරිණාමිකව නොදියුණු සත්‍යයන් තුල දැකිය හැකිලු. හරිනේ. නමුත් ලිංගික ප්‍රජනනයක් ශාකවල හා පරිණාමිකව දියුණු සත්වයින් තුල තමයි දකින්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්න පුතේ නම් පළවෙනි පිටුව අපි කතා බහ කරලා ඉවර කළා. ශාකවල ප්‍රජනනයට මම ඊළඟට යනවා. ඔය මම දැන් කිව්වේ මොනවද? පොදුවේ ලිංගික අලිංගික දේවල්. පොදුවේ ප්‍රජනනය මම ඔයාලට කියලා දුන්නා. ප්‍රජනනය ලිංගික සහ අලිංගික කියලා කොටස් දෙකයි කිව්වා. ඒ දෙකේ වෙනස්කම් තමයි කිව්වේ. ඔතනින් අපි ඉගෙන ගන්න ලේසියටමයි පුතේ බෙදනවා. ශාකවල ප්‍රජනනයයි මානව ප්‍රජනනයයි කියන එකෙන් මම කතා කරනවා වුණ ශාකවල ප්‍රජනනය ගැන. හරිද? right. දැනට කරපු දේවල් ටිකේ මොනවා හරි අවුලක් තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑ ටීචර්. නෑ. හරිනේ නේද? තේන ශාකවල ප්‍රජනනය ඒකත් අපි අර විදියටමයි කතා කරගෙන යන්නේ. එකක් තමයි ශාකවල අලිංගික ප්‍රජනනය කොහොමද සිද්ධ වෙන්නේ? ශාකවල ලිංගික ප්‍රජනනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේවා සමහර ඒවා දැකලා තියෙනවා, දන්නවා නේද? අපිට විද්‍යාත්මක පැත්තෙන් කතා කරන්න විතරයි මේ පාඩම තුල බොහෝ දේවල් තියෙන. අලුත් දේවලුත් තියෙනවා. ශාක ප්‍රජනනය ගැන නොදන්න කරුණුත් ඇති. බොහෝ දේවල් දන්නේවත් තියෙනවා. ඔන්න බලන්නකෝ එනවා. අලිංගික ප්‍රජනනයේ එක කොටසක් තමයි පුතේ වර්ධක ප්‍රජනනය කියන්නේ. ඒකම තමයි නේද? අලිංගික ප්‍රජනනයක්ම තමයි වර්ධක ප්‍රජනනයක් කියලා අපි කියන්නේ. එතකොට ඔන්න බලන්නකෝ. වර්ධක ප්‍රජනනය. අපි මේ පැත්ත තමයි ඉස්සලා කතා කරන්නේ. නේද? ලිංගික ප්‍රජනනය ඊළඟ දවසේ කතා කරමු. ඊළඟ දවසෙත් නෙමෙයි ඊළඟ දවසට යන ගොඩක් වෙලාවට ලබන බදාදා ලබන අඟහරුවාදාත් මම මේ පාඩමමයි යන්නේ. ඔබ අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් බදාදා ඔයා එනකොට වීඩියෝ එක බලලා එන්න ඕනේ. අඟහරුවාදා ක්ලාස් එකට එන්න බැරි කවුරු හරි දරුවෙක් ඉන්නවනම්. අද නවත්තන තැන ඉඳන් මම අඟහරුවාදා උදේ 8ට ආරම්භ කරනවා. ඊළඟට ඔයාලා අර ජෛවගෝල මාතෘකාවේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවර වෙලා මට පොඩ්ඩක් දන්වන්න. ඒවයි බැරි මොනවා හරි තියෙනවද මම කියලා දුන්නේ නැති මොනවා හරි තියෙනවද? මාකින් ස්කීම් එකත් එක්ක ඔයාම චෙක් කරගන්න. පොත් ගන්න මම අන්න පොතේ පින්තූරයක් දාලා ඇති. ඒ පොතම ඕනේ නේ. ඔයාට කැමති ඒක කොමාරි පාස් පේපර්ස් තියෙන පොතක්මයි පුතේ හොයාගන්න. හරිද? සල්ලි දීලා හරි ගිය අවුරුද්දේ විභාග කරපු අය ලක්කලා දාව සමහර වෙලාවට පොත් ඇති නේද? එහෙම හරි ගන්න. ඒකේ යා ලියලත් ගන්න. ඒකයි අවුල. එම අලුතෙන්ම පොත තියෙනවා නම් Tamanට වැඩේ කරගෙන යන්න ලේසි. එතකොට මේ පාඩමේ ප්‍රශ්නත් මම ඔයාලට මේ පාඩම ඉවර වෙනකොට දෙනවා. වර්ධක ද්‍රව්‍ය වලින් නෙමෙයි පුතේ වර්ධක ප්‍රචාරණය වෙන්නේ. වර්ධක ද්‍රව්‍යත් බලපානවා. මට දරුවේ ප්‍රශ්නයක් දානවා වර්ධක ද්‍රව්‍ය ගැන කියලා. වර්ධක ද්‍රව්‍ය කියන්නේ මතකයිනේ නේද? ඔක්සින් වගේ දේවල්.
එයා බලපාන්නේ පුතේ ශාකයේ උස යන්න, ශාකයේ ආලෝකයේ පැත්තට නැවෙන්න, ඵල හදන්න අන්න ඒවා. හරි වරදවා තේරුම් ගන්න එපා. ප්‍රජනනය කියලා කියන්නේ අලුත් කට්ටිය බිහි කිරීම. හරිද? නව ශාක ඇති කරනවා. හරි ඒකට වර්ධක ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරිද? ප්‍රශ්න දාපු එක්කෙනා වර්ධක ද්‍රව්‍ය කියන්නේ ගහක ජීව ක්‍රියාවලට වැදගත් වෙන්නේ. ගහ වර්ධනය වෙන්න, උස යන්න, ඵල හදන්න, මල් පිපෙන්න. හරි ඵල හැලෙන්නනේ මතකේ. ඵල හැලෙන්න යම් කාලයකදී ඒවට. එහෙනම් අපි වර්ධක ප්‍රජනනයක් කියන්නේ පුතේ මොකක්ද? ගහක තියෙනවනේ ඔයා දන්නෝ. සාමාන්‍ය ශාකයක් නම් පොළවෙන් උඩ කොටසක් තියෙනවා පුතේ පොළවෙන් යට. පොළවෙන් යට තියෙන කොටසට කියන්නේ මොකක්ද? භූගත. අන්න භූගත කොටස්. පොළවෙන් උඩට කියනවා අපි සාමාන්‍යයෙන් නම වායව. වායව. අන්න වායව. වායව කොටස්. එහෙනම් ඔයා හිතන්න පුතේ සරලව හිතන්න. කටපාඩම් කරන්න එපා. මොකක් හරි මුලකින් අලුත් ශාකයක් එනවාද? අන්න වර්ධක ප්‍රජනනයක්. උඩ හරියේ වායව කොටසකින් අත්තක් කඩලා හරි මොකක් හරි එකකින් අපි අලුත් ශාකයක් ගන්නවත් අන්න වර්ධක ප්‍රජනනය. ඇයි අපි එහෙම කියන්නේ? ඒ ශාකයේ වැඩුණු කොටසකින් නේද? ලාබාල ශාකයක් නෙමෙයි මේක. මේක පරිණත ශාකයක්. ඒ පරිණත ශාකයේ මොකක් හරි කොටසකින් අපි අලුත් ගහක් හදනවා නම් අන්නමයි පුතේ ශාකවල වර්ධක ප්‍රජනනයක්. තේරුණාද? හිතන්න. හොඳට හිතට ගන්න මේ මොනවද කියන්නේ කියලා. එහෙනම් ගහේ වර්ධක කොටසකින් අලුත් ශාකයක් බිහි වෙනවා නම් ඒක අපි කියනවා වර්ධක ප්‍රජනනයක් කියලා. ඕල් එකක් ආවා. පුතේ ඇහෙනවද මාව? හරි. පුතේ හරි. මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒකේ ගන්න එපා කියලා තියෙද්දි කෝල් එක දන්නේ නැහැ විදිහ නේද කවුද කියලා. කෝල් ගන්න එපා මගේ නම්බර් එකට ගන්න එපා. ඒකෙන් හොට්ස්පොට් දාලා ඉන්නේ. ඒ වුණොත් නවතිනවා කට් වෙනවා. හරි. බලන්න ශාකවල ප්‍රජනනයේ දෙවනි කොටසේ ටියුට් නැති අය ඉන්නවත් දන්නේ නැහැ. එහා තව ටියුට් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මම දැක්ක 10 පන්ති. හොඳේ. ඇවිල්ලා අරන් යන්න. ටියුට් එක නැතුව වැඩේ කරන්න බෑ. ශාක තම වර්ගයා බෝ කර ගැනීම ප්‍රධාන වර්ග දෙකකට සිදු කරයි. අලිංගික ලිංගික. හරිනේ. ශාකවල අලිංගික ප්‍රජනනය තමයි ඊළඟට මාතෘකාව තියෙන්නේ. ඔන්න පැහැදිලිව දාලා තියෙනවා. ශාකවල සිදුවන වර්ධක ප්‍රජනනය අලිංගික ප්‍රජනන ක්‍රමය කීකුත් ඒක highlight කරමු. highlight pen එකක් තියාගන්න හොඳයි. highlight pen එකක් තියාගන්න. තව ඉස්සරහට අපිට ඕන වෙනවා ඒවා. එහෙනම් මම අර කිව්ව විදිහට අලිංගික ප්‍රජනන ක්‍රමයක් තමයි වර්ධක ප්‍රජනනය කියන්නේ. අපිට කියනවා ඔන්න ප්‍රශ්නයක් දාලා තියෙනවා. දැන් මෙච්චර අහගෙන හිටියානේ අපි ලියමු. වර්ධක ප්‍රජනනය හඳුන්වන්න ලියමු. ශාකයක භූගත හෝ වායව ඒ කියන්නේ ඉහළ පොළවෙන් ඉහළ වායව කොටස් මගින් පැනමාරු කරමු. නව ශාක අලුත් ගස් නව ශාක බිහි කර ගැනීමේ ඇති කර ගැනීම කිව්වත් හරි. බිහි කර ගැනීමේ ක්‍රියාවලිය ආයි මාරු කරන්න. වර්ධක ප්‍රජනනය නම් වේ. ඔය ආඛ්‍යාතය හදා ගන්නවට ඕන විදිය හැලුවේ නැති උනත් කමක්
නේද? එහෙනම් මොකද්ද පුතේ වර්ධක ප්‍රජනනයක් කියන්නේ? ශාකයක භූගත හරි වායව කොටස් වලින් අලුත් ශාකයක් ඇති කර ගැනීම. නේද? අලුත් ශාකයක් බිහි කර ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා වර්ධක ප්‍රජනනය කියලා. වර්ධක ප්‍රජනනය කියන එකම තමයි ප්‍රචාරණය කියන්නේ. මම පොඩ්ඩක් නම වෙනස් කරා දෙවෙනි ප්‍රශ්නේ. වර්ධක ප්‍රචාරණය සිදුවන ප්‍රධාන ආකාර දෙක නම් කරන්න කියනවා. හරි. මෙන්න බලන්න මයි පුතේ. වර්ධක ප්‍රචාරණයක් සිද්ධ වෙනවා එකක් තමයි ස්වභාවිකවම. හරි ස්වභාවිකවම. ඒ කියන්නේ ගහේ තියෙන එක එක කොටස් වලින් ස්වභාවිකවම අලුත් ශාක හැදෙනවා. නේද? අලුත් ගස්. සමහර ඒවායි පත්‍ර වලින් අලුත් ශාක එනවා, මුල් වලින් එනවා, එහෙම එක එක කොටස් වලින් අලුත් ශාක ඔටෝ එනවා. ඒක තමයි අපි කියනවා ස්වභාවික වර්ධක ප්‍රචාරණයක් කියලා. එහෙම නැතුවමයි පුතේ මිනිස්සු ටිකක් මුදල් උපයන්න, ඊළඟට අඩු කාලයකින් ඵල ලබා ගන්න, අඩු කාලයකින් වඩා උස නැති ලස්සන මිටි එහෙම ප්‍රභේද හදා ගන්න මෞෂාකයේ වගේම ඔයා හිතන්නකො පැණි දොඩම් ගහක් තියෙනවා. පැණි දොඩම් ගහේ පැණි දොඩම් ඇටයක් පැල කළාට මයි පුතේ හැදෙන්නේ දෙහි ගහක්. ඒ පැංගිරි කුලේ හැටි. නමුත් ඒ පැණි දොඩම් ගහක්ම ඒ වගේම පැණි රස තියෙන දොඩම් තියෙන ශාකයක් අපිට හදා ගන්න ඕන නම් මිනිහා මොකද කරන්නේ? ඕකේමයි පුතේ ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම හරියන්නේ නෑ. එයා වෙන ක්‍රම බද්ධ කිරීමක් අතු මුල්ලද්දවා පැල කර ගැනීමක් ඒ වගේ පටක රෝපණයක් අන්නමයි පුතේ ඔයාට කතා කරන්න තියෙනවා ඉගෙන ගන්න තියෙනවා එහෙනම් කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ මිනිහාගේ දායකත්වයක් නිසා මිනිහා මැදිහත් වෙනවා. හරිද? මිනිසා මැදිහත් වෙලා ඒ ශාකය වගේම අම්මා ශාකය වගේම මව් ශාකය වගේම අලුතෙන් පැල හදන්න නම් අපි අන්න කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම යොදා ගන්න පුළුවන්. එහෙනම් වර්ධක ප්‍රචාරණය පුතේ මැසේජ් එක ගියා ප්‍රශ්න අහන්න යට ඕනේ නම් මම දැක්කේ නෑ ආවා වගේ දැක්කා ගියා ඒක. හරිද? වර්ධක ප්‍රචාරණය ආකාර දෙකකින් එහෙනම් සිද්ධ වෙනවා. ස්වභාවික සහ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය ලෙස. මොකද්ද පුතේ කවුරුද ප්‍රශ්නයක් මේ මැසේජ් එකක් දැම්මේ කෙනා කවුද? මොකක්ද ඇහුවේ? ඔව් හයිබ්‍රිඩ් ප්ලාන්ට්ස් කියන්නේ ඒව තමයි. ඒ මිනිස්සු අර දැන් ওই තියෙන්නේ සමහර ගස් ලැබු තියෙනව නේද? ඒවා පළල බැලුවාම ඇතුලේ ඇටයක්වත් නැහැ. ඒ බීජ නොදරන ඒවා. උතේ එහෙම තියෙනවා මිනිසා විසින් මිනිසාගේ දායකත්වයක් ඇතුව පැල හදන ඒවා බට් පැල කියලා කියන්නේ නේද? සමහරලාට අතින් කඩන්න පුළුවන් අඹ. පොඩි පැල. රඹුටන් පැල තියෙන ඉතාම පැණි රස. දැන් අපි මල්වාණින් ගෙනල්ලා රඹුටන් කාලා ඒ රඹුටන් බීජය පැල කරාට ඒ වගේම ගහක් නෙමෙයි හැදෙන්නේ. ඒ නිසා ඒවා හදලා තියෙනවා ඒ මෞෂාකයේ වගේම පැල. පටක රෝපණයෙන් බද්ධ කිරීමකින් ඒවා. එතකොට ඒවා තමයි වර්ධක ප්‍රචාරණය තුළ કૃත්‍රිම අවස්ථාවෙන් පිහි කරන දේවල්. තේරුණාද? හරි. එහෙනම් අපි ඒවා කතා කරනවා ඉස්සරහදී. ස්වභාවික වර්ධක ප්‍රචාරණය මට වෙලාව කියන්න පුතේ කීයද කියලා? අමින් බලන්න. 4:29 මිස්. 4:29. 29. හරි. හරි එන වෙලාව තියෙනවා. ස්වභාවික වර්ධක ප්‍රචාරණය සිද්ධ වෙන්නේ කොහොමද? මේක ඉතින් මම කියන්න ඕනෙත් නෑ මේකේ අලුත් දේවලුත් තියෙනවා. අපි බලාගෙන යන්න. ඒ කියන්නේ ස්වභාවිකව වර්ධක ප්‍රචාරණය සිද්ධ වෙන්නේ ඒ ගහේ තියෙන කොටස් වලින්මයි. ශාකයේ තියෙන කොටස් ස්වභාවිකව නව ශාක ඇති කරනවා. අපි බලමු එහෙම කිව්වට වට තේරෙන්නේ නෑ නේද? මෙහෙම කිව්වම තේරෙනවා. අන්න ස්වභාවිකවම තමයි සිද්ධ වෙන්නේ. මේවා පුංචි පන්ති වලදී කිව්වා නේද? මුල් පරපිංච ගහක් යට ඔයා යනවනේ එක්ක දැකලා තියෙනවා. අම්මෝ තියෙන පොඩි පොඩි පැල කරපිංචා මහ ලොකු ගහයක්. පුතේ ටිකක් හොයාගෙන ගියොත් කොහෙන්ද බල මේ චූටි පැල ඇවිල්ලා තියෙන්නේ? මුල් වලින්මයි පුතේ. මුල් වලින්. මේ බලන්න.
මුල් වලින් තමයි මේ පැල එන්නේ. ඔයාලට මම එවැනි හොඳ අවස්ථාවක් පෙන්නන්නම්. මෙන්න බලන්න. ওই කරපිංච. හරි. කරපිංච පැල. ඒ ලස්සන පැලයක් නේද? මෙන්න මේක බලන්න. මෙතන මෙන්න මේ රූපේ පැහැදිලි බඳයි. එතන තියෙන්නේ මෞෂාකයේ අසල පැලවෙච්ච කරපිංච පැල කිහිපයක් බිම. එහෙනම් මුල් වලින් තමයි පුතේ අලුත් ශාක හැදෙන්නේ. කරපිංච විතරක් නෙමෙයි. බෙලි ගස් යට ඊළාට මේ මක්කයි දෙල් නේද? දෙල් ගස් හැදෙනවා. ඒ දෙල් මුල් වලින්. peerakwa දැකලා තියෙනවා නම් ගෙදර peer ගහක් තියෙනවා නම් බලන්න. peerවලක් මුල් වලින් තමයි අලුත් පැල එන්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවිකයි නේද? මුල් වලින් අලුත් පැල එනවා. එහෙනම් ඔන්න ඒවා මතක තියාගන්න. බලන්න මේ ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියලා තැන හඳින්වීම දාලා තියෙනවා. වචනවල අවුලක් නැහැ නේද? බලන්න ඉක්මනට. පළවෙනි වගන්තිය, දෙක වගන්තිය, තුන වගන්තිය ඉක්මනට කියව ගන්න. ශාකයක විවිධ වර්ධක කොටස් මගින් සිදු වෙනවා. එක් වර්ධක කොටස් සහ නිදසුන් අන්න පහතම වගුවක් ඇදුවා. උතන්ට ඔයගලන්ට පාඩම් කරන්න ලේසියට මුල් වලින් roots කරපිංච රටදෙල් බෙලි මේවා බහුවර්ණ ප්‍රශ්න වල එනවා ළමයි. හොඳේ. මුල් මගින් වර්ධක ප්‍රචාරණය කරන ශාකයක් වන්නේ මුල් වලින් වර්ධක ප්‍රචාරණය සිදුවන ශාකයක් නොවන්නේ නැත්නම් මුල් වලින් නව ශාක ඇති නොවන ශාකයක්. උතර පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ අර සත්තු ශාක පාඩමේ ජෛවගෝල පාඩමේ වගේම මේ ශාක පිළිබඳව. එන හරියට ඒ කරපිංච රටදෙල් බෙලි peer නේද? මුල් වලින් තමයි ඔන්න ඔය අලුත් ශාක ඇති වෙන්නේ. මේක මතකයිනේ නේ? මේ තමයි මේ අක්කපාන බලන්නකෝ එකේ අග්ගිස්සේ ඔන්න ටිකක් ලොකු රූපයක් දැම්මා. අක්කපාන පත්‍රයෙන් අගින් එනවා. ඔයා ඉතින් මේක පොඩි දවස්වල ඔය අක්කපාන කොලයක් ඔයාගේ පොත ආස්සේ දාලා ගොඩක් දවස් තියුණාම නේද? අයිනේ පොඩි චූටි අක්කපාන පැල ඕන තරම් ඔයා ඔක ඇස ගැටිලා තියෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි. අක්කපාන විතරක් නෙමෙයි. මේමයි පුතේ බිගෝනියා. ඔන්න බලන්න. ගෙදර වල තියෙනවා මේක පෝච්චි වල හදන ශාකයක්. මේකේ පත්‍රයක් හොරාට කඩන් ගිහලා ඔයා ගෙදර පැල කරගන්න එමීට යන ගමන් ආන්න බලන්න. ඔය තියෙන බිගෝනියා වර්ග එක මේකේ පත්‍රයෙන් අලුත් ශාකයක් හදන්න පුළුවන්. හරිද? එහෙනම් පත්‍ර පැල කරලා අපිට පුළුවන් බිගෝනියා හදා ගන්න. කඩුපුල් මල් පුතේ ලස්සන මලක් නේද? අන්න දැකලා නැති අය. කඩුපුල් මලක් සුදු පාටයි. මෙයා රැයට තමයි ගොඩක් වෙලාවට මේක පිපෙන්නේ. දිවිති. නෙළුම් නෙමෙයි මේ. කඩුපුල්. හරි කඩුපුල් කියන එක්කෙනා ඒ කඩුපුල් මල් වලත් පත්‍ර වලින් තමයි ශාක අලුත් ශාක ඇති වෙන්නේ. නෙළුම් වල කොලෙන් එනවද ළමයි? නෙළුම් කියලා මට දරුවෙක් දැම්මා නෙළුම් වල අර මතක නෑ මිස් නෙළුම් වල මේ අල තියෙනනේ. නෙළුම් අලෙන් එන්නේ නේ. ඒ කියන්නේ ඔව් මිස් අල හැදෙනවා නෙළුම් වල හැදෙන්නේ මිස්. ඔව් නෙළුම් නෑ නෙළුම් ගන්න බෑනේ. හරි මානෙල් වල නම් මිස් කොලෙන් එනවා. මොනවයිද? මානෙල් මල් වල. මානෙල් වල. ඔව් මිස්. එහෙනම් ඒ මානෙල් ඒ කියන්නේ වතුරේ තියෙන ශාක නේද? ජලජ ශාකවල පත්‍ර වලින් බිහි වෙන මේ ශාක තියෙනවා. ඔන්න ඔයාට ඔතන දීලා තියෙන්නේ අක්කපාන, බිගෝනියා, කඩුපුල් කියන ශාක වර්ග 3. මෙන්න මේක පුතේ අලුත්. මොටියෝ. මේ නම ඔන්න ඕනේ. හොඳේ. මොටියෝ කියන්නේ කවුද? එහෙම කිව්වට ඔයා දන්නේ නේ. හැබැයි මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කිව්වා. කෙසෙල් පඳුරක් ඔයාලගේ ගෙදර තියෙනවා නම් කෙසෙල් පඳුරේ ලොකු කෙහෙල් ගහක් යට චූටි මොටෙයියෝ ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ. මෙන්න බලන්න අනිත් පැත්තට යන්න. මේ පල්ලෙහෙන් එනන රතු පාට නුරු නේද? කුරුල්ලෝ කියලා කියනවා ඔයගොල්ලෝ සමහර වෙලාවට. කුරුල්ලෝ පැලෙනවා. ඒ පැල වෙනම ගලවලා අලුත් කෙසෙල් පැල අපට ගන්න පුළුවන්. ඔය ඒ කියන්නේ පඳුරක් බවට පත් වෙනවා ඇත්තටම මේ මොටියෝ නිසා. එක කෙහෙල් පැලයයි ගෙනිහිල්ලා ඉඳන් නේ. නමුත් පැල එනම ගොඩාරියක් යම් කාලෙකදී. එතකොට මේ පැල වෙනම ඔයාට ගලවලා ඉඳන්න පුළුවන්. මෙතන කෙසෙල් වල පුතේ මේ
භූගත කඳක් තියෙන්නේ. හොඳේ මම භූගත කඳක් කරද්දී වට ආයි මතක් කරන්නම්. දැනුත් පොඩ්ඩක් මතක තියාගන්න. ඇත්තම සත්‍ය කඳ තියෙන්නේ පොළව තුල. ඒ කෑලි කපලා දැම්මත් පැලෙනවා. හරිද? එහෙම රයිසෝම කඳක් තියෙන්නේ. කෙසෙල් වල රයිසෝම මේ බොරු කඳ. ඇත්ත නිලමයි බොරු කඳක් යනවා මේ කෙහෙල් කොලේ අදින්න පුති. කෙහෙල් කොලේ අදිනකොට මේ කෙහෙල් කොලේ තියෙන මේ පත්‍රයේ මුල ඒ කියන්නේ පත්‍ර පාදය නේද? පත්‍ර පාදවල එකතුවකින් තමයි ව්‍යාජ කඳ හැදිලා තියෙන්නේ කෙසෙල් ගස්වල. ඔයා කොලේ ඇදලා දාන්න මේ කඳ ගැලවෙනවා. සත්‍ය කඳ තියෙන්නේ කෙසෙල් ගස්වල යට. ඒක භූගත කඳක්. මතක තියාගන්න. හරි. ඔන්න පුතේ මොටෙයියෝ කියන්නේ ඒ වගේ. මේ මොටෙයියෝ ඒ කියන්නේ අපි අර්ථ දක්වනවා මව් ශාකයට හරස් අතට හරහට. පුතේ ශාක එනවනම් පැල අන්න මොටෙයියෝ එනවා මොටියන් කියලා කියනවා මොටියන්. තව බලන්න ඔය කෙසෙල් පැලමයි නේද? මෙන්න මොටෙයියා වර්ධනය වෙලා අලුත් පැලයක් එනවා. එහෙනම් මොටෙයියෝ නැත්තම් මොටියන් එන පැල මේත් මොටියේ මොටියෝ එනවා ළමයි ඔයි සක කියලා කියන්නේ ඒවා සක මේන් ස්ටෙම් එක මේ පැත්ත මේන් ස්ටෙම් කියන්නේ ප්‍රධාන කඳ ඒ කඳෙන් තමයි පුතේ මේ සක එකක් එන්නේ. ඒ කියන්නේ මොටියේ බොහෝ ගස්වල තියෙනවා මේක. මම ඉන්න තව උදාහරණ පෙන්නන්න මේ වී ගොයම් ශාකය. ඔයා ගොයම් ශාකයක් අරගෙන බලන්න ඒකෙනුත් තාට චූටි පැල තව වෙන් කරන්න පුළුවන්. පොඩි මොටියෝ ඉන්නවා ගොයම් ගස්වල. හරි ගොයම් වල ඉන්නවා. ඊළඟට මෙන්න මේක වරදවා තේරුම් ගන්න එපා. අන්නාසි ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ තව ඉස්සරහ මම කියන දෙයකට. හරිද? හැබැයි මොටියොන් ගෙනුත් අලුත් ශාක ඇති වෙනවා. ඒ කියන්නේ එක අන්නාසි පැලයකින් තව පොඩි මොටියෝ එනවා. එහෙම අලුත් ශාක ලබා ගන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම මයි පුතේ අන්නාසි ශාක ඔයා හදන්නේ අර ගෙඩියක් උඩ ගහක් කියලා කියන්නේ නේද? ගෙඩිය උඩ ගහ. අපි ඒකට වෙනම නමක් කියනවා. මේ ඉස්සරහා ඇති එක බල්බිල කියලා කියන්නේ මම එක පෙන්නන්නම්. ඊළඟ දාවක මගින්. එහෙනම් මොටියෝ හරිනේ. ගොයම් වල, අන්නාසි වල, කෙසෙල් වල, අන්න කලාඳුරු වගේ දේවල් වල ඔයා අහලා තියෙනවා නම් කපුරු, කුලංකීරිය ටියුටර් බලන්න ඕන. ටියුටර් බලන්න. මොටියන්, සකර්ස්. මොටියන් කියනවා පත්‍ර හරිනේ leaves, මුල් roots. ඔන්න මොටියෝ එක තරුවක් දාලා තියාගන්න. එක චුට්ටක් බලලා යන්න විභාගෙට කලින් දවසේ මොටියන්ගෙන් පැල ගන්න කට්ටිය කවුද කියලා. පුතේ දාවක කියන්නේ බිම දිගේ දුවන සෙට් එක. දාවක. මොනවද දාවක? මේ ගොටුකොළ වලක් තියෙන්නේ. නේද? ගොටුකොළ විතරද දාන්න දාවක. මේ මොනවද කියන්නේ මට? මේ මොකක්ද? වැඩිපුර යන නිකන් වතුර සහිත තැන් වල ගොඩාක් හැදෙන්නේ පුතේ. දානවා මට එක්කෙනෙක් කංකුම්. හරි කංකුම්. ඊළඟ මුහුදු වෙරළ පැත්තට ගියොත් ළමයි කංකුම් මල වගේම දම්පාත මලක් පිපෙන මුහුදු සම්පූර්ණ කරා. මොනවද ඒවට කිව්වේ? බිම දිගේ දුවන වැල් වර්ගයක් තියෙන්නේ. වැලිත් එක්ක මුහුදු වෙරළේ කොනම මුහුදු මමම කියන්නේ මතක නැද්ද? මුහුදු බිම් තඹුරු. මතකයි නේද? දම්පාත මලක් කියන්නේ පුතේ. අන්න දාවක. දැන් මුකුණු වෙන්න කියලා ගත්තත් ඇත්තටම දාවක තමයි. හරිද? ගොටුකල බතලනේ. අනේ දෙයනේ බතල මෙන්න බලන්න බතල. ඔන්න තියෙනවා පුතේ. බතල වැලක් තියෙන්නේ. ඔයාට බැයිද දැන් ඔයා දකින්න නෑ ඒකයි වැඩි. සාමාන්‍යයෙන් බතල වැල් ටිකක් අරන් ඇවිල්ලා කෑලි වලට කපලා ආපහු පස් කන්දක් කොට ගහලා ඕකේ බතල කන්ද හිටවනවා. හරිද? එහෙනම් දාවක වලින් අලුත් ශාක ඔන්න පුතේ හදන්න පුළුවන්. එහෙනම් දාවකයක් කියලා කියන්නේ බිම දිගේ දුවන වැලක්. මේ තියෙන පුතේ මුහුදු වෙරළ පරිසරයේ තියෙන මහරාවණා රැවුල. ඔයා ගියහම බලන්න ওই වැටකෙයියා ශාකත් එක්ක මේ මහරාවණා රැවුල කියන ඒකත් බිම දිගේ දුවන
වැලක් තමයි දාවකයක් තමයි තියෙන්නේ. මිස් දාවක. උදු පියලියත් හරිද? උදු පියලියක් හරි. ඔව් උදු පියලිය කැලේ තියෙන ඒවා ඉතින් කොච්චර තියෙන්නේ? ඔය මදු වැල් වැල් වර්ග ඕන තරම් තියෙන්නේ. වැල් වර්ග බිම දිගේ දුවන ඒවා හැබැයි. ගස්වල තියන ඒවා නෙමෙයි. බිම දුවන ඒවා. ඒවා තමයි දාවක කියලා අපි කියන්නේ. එහෙනම් ගොටුකොළ බතල මහරාවණ රැවුල විතරයි දීලා තින්නේ කංකුණුත් ලියාගන්න එතන. ඔයාගේ පෑනින් ලියාගන්න කංකුම් මුහුදු බිම් තඹුරු අපි ඉතින් ඒවා හිටවන්නේ නෑ නේද? බිම් තඹුරු මොකටද අපිට හිටවල? ඒ නිසා අපි ඒවා දාන්නේ වට්ටක්ක වැල් කපලා අලුත් ශාක ගන්න පුළුවන්ද? වට්ටක්ක වල මං හිතන්නේ බෑ නේද? බෑ. කොමඩු වල එහෙම බෑ පුතේ. ඒ වැලක් තමයි මම දැන් මේ කතා කරන මාතෘකාව තේරුම් ගන්න. වැල ඒ කියන්නේ බිම දිගේ දුවන වැලකින් කෑලි කපලා අලුතෙන් ශාක ගන්න පුළුවන්ද කියලා තමයි මේ උගන්වන්නේ. දාවක වලින් ස්වභාවික වර්ධක ප්‍රචාරණයක් වෙනවද? වෙන ඒවා ටිකයි තියෙන්නේ. කොමඩු වැලක් කෑලි කපලා ඊටේවට කොමඩු වැලක් හදාගන්න බෑ. වට්ටක්ක වැලක් කෑලි කැපුවට වට්ටක්ක ශාක වැලක් ආයින් ගන්න බෑ. ඔය පුතේ මේ වට්ටක්ක ගෙඩි වල තියෙන වට්ටක්ක බීජ තියෙනවනේ. ඔය පොළවල් එහෙම ආශ්‍රිතව හරියට වට්ටක්ක වැල් තියෙනවා. නේද? ඇයි සමහරවිට අපි ගෙදරට වට්ටක්ක ගෙනල්ලා වට්ටක්ක බීජ විසි කරනවානේ දෙන්නේ. සමහරවිට ඒ විසි කරාම කුණු ගොඩවල් හරියේ ගොඩක් වෙලාවට වට්ටක්ක වැල් හැදිලා තියෙන්න පුළුවන්. පිපිඤ්ඤා වැල් හැදෙන්න පුළුවන්. නේද? ඒ බීජවලින් ඒවා නෙමෙයි. හරිද? රයිට්. මං හිතන්නේ බෑ. මං හිතන්නේ මේ ෂුවර් එකටම බෑ පුතේ. එහෙම වට්ටක්ක වැලකින් අලුත් ශාක හදන්න බෑ. ඔයා චුට්ටක් හොයලා බලන්නකෝ. දිග වැලක් තියෙනවා නම් ආයි කපලා ඔයා ඉඳන් පෙනෙල අවුලක් නෑ. පෙනෙල පුළුවන්. හරිද? වැල් වලින් අලුත් ශාක හදන්න පුළුවන්. පෙනෙල හරි. කැඳබොන ශාකයක් තියෙන නේද? නිවිති පුළුවන් නේ. නිවිති වල දඬු කෑලි තමයි හිටවන්නේ. ඒවත් හිටවනවා බීජක් තියනෝනේ. නිකන් දම් පාටට උරු කළු පාටට උරු බීජ නිවිති වල ඒවයිනුත් හදන්න පුළුවන්. කෑලි කපලා තින්දන්න පුළුවන්. ටිකක් මෝරපු කෑලි නේද නිවිති වල. ලාම කොටස් නෙමෙයි. මෝරපු දඬු හිටෙව්වාම තම්පල නේ. තම්පල ඒවයිනුත් පුළුවන්. දම් පාට එළවලුවක් තියෙන එළවලුවක් පලා වර්ගයක්. මොනවද දාන උදගෙන වට්ටක්කා මොකද දැන් මට කියව ගන්න බැරි වුණා. වට්ටක්ක වල බෑ. දාවක නෙමෙයි. දාවක වුණාට ප්‍රජනනය කරන්නේ නේ. ඒකයි වර්ධක ප්‍රචාරණයට දායක වෙන්නේ නේ. දාවකයක් තමයි. ඔයාගේ තර්කය හරි පුතේ. වට්ටක්ක වල දාවකයක් තමයි. නමුත් වර්ධක ප්‍රචාරණයක් සිද්ධ වෙන්නේ නෑ ඒකේ. මෙන්න අර ගෙඩියක් උඩ ගහක් මෙතනින් කැපුවා. පස්සේ ඉඳන් ඔයා අන්නාසි ගෙඩියේ මේ උඩ තියෙන කොටසට අපි නමක් දෙනවා. උන අලුත් මේවා 10 පන්තියේදී විතරයි. පොඩි පන්ති වල කතා කරන්නේ බල්බිල නම පටලවා ගන්නව විභාගෙදී. කාත් එක්කද දන්නවද? ලූණු ගෙඩියත් එක්ක. ඒ බල්බය ඒ භූගත කඳ වර්ගයක්. බල්බය මේ බල්බිල මම පටලවා ගැනීම නැති කරා. හරිද? එතකොට නිකම්ම කියනවා නම් ලූණු සුදු ලූණු ඒවා මේවා භූගත කඳක්. බල්බය බල්බයක් වගේනේ ලූණු ගෙඩ. ඒ නිසා ඒ කඳන් වර්ගයට කියනවා භූගත කඳන් වර්ග 4ක් තියෙනවා. අපි අවසානයේ කතා කරමු. ඒකේ එකක් තමයි බල්බය. මේමයි පුතේ බල්බය නෙමේ මේ බල්බිල. අන්නාසි වල විතරක් නෙමෙයි. දැන් ඔයා අන්නාසි හදා ගන්න නම් ස්වභාවික වර්ධක ප්‍රචාරණයට මම අවස්ථා දෙකක් කිව්වා දැන් ඔන්න. එකක් බල්බිල මෙයා පැල කරාට පස්සේ මෙයාගෙන් පැත්තෙන් එනවා මොටියෝ. නේද? මොටියෝ. අතක තියාගන්න එමු. ගහ හොඳට හැදුනට පස්සේ වටෙන් මොටියෙක් එන්න පුළුවන්. මොටියෝ ගොඩක් එන්න පුළුවන්. හරි. මේ එක ගහ. එහෙනම් ගෙඩියක් උඩ ගහක් කියන්නේ ඔන්න ඕකට. බල්බිලේ. මේ තියෙන්නේ හොඳ පැහිච්ච අන්නාසි ගෙඩියක් නේද? ගෙඩි දෙකක් තියෙනවා. කඩම් කමුද? ඊළඟට යන්න මේ තියෙන පුතේ ගෝණි ගස්. ඔය අහලා තියෙනවනේ. ගෝණි ගස් කියනවා නැත්නම් හන කියලා කියන්නේ. ඔන්න ඔය ගස් වර්ගය මේක සමහරවල් ඉස්කෝලවල එහෙම දකින්නේ නැහැ. ඉස්කෝලවල තියෙනවා මේක වගා කරලා ගෙවල් වලත් ඇති. ගෝණි ගස් නැත්නම් හන ගස්.
මේකත් බල්බිලයක් තමයි මේකේ එනවා අන්නාස් ගෙඩිය වගේ අර අන්නාස් ගෙඩිය උඩ තිබිච්ච වගේ පොඩි ගෙඩියක්. හරිද? මලකුත් එනවා. එතකොට ගෙඩිත් එනවා. ඒ ගෙඩියක් නෙමෙයි හොඳේ. ඒක බල්බිලේ. ඒකෙන් ආයි ශාකයක් හදාගන්න පුළුවන්. චූටි මොටේ යොන්නෝවා මේ බලන්න. සමහර ඉස්කෝල දවල් විසිකලක් තියුණා. නේද? මොන ඉස්කෝලද කියලා අහන්න බලන්න. විසිකලා තියෙනවා. මං ඉතින් ගිහින් ඒක ඉස්කෝල එකනේ. එතකොට ඒ ඉස්කෝලේ මම දැක්ක පල්ලෙහාට පෞදි දවස්වල විසිකලක් තියුණා. අපේ ඉස්කෝලේ කියලා එකක් දානවා. ඔව් අපේ ඉස්කෝලේ තමයි. අර මේ කම්පියුටර් රූම් එක පැත්තේ තිබිච්ච පාර පුරා පුතේ මේවා මම දැක්ක විසිකලා දාලා තියෙනවා නේද? ඔය මොකක්ද මේ උත්සවයේ කාලේ ඉඳපු ශාක වර්ගයක් බොහොම අමාරුවෙන් ගෙන්න ගත්තෙත් මේ පොඩි පැල ගෙනල්ලා අපි ඉන්දුවේ. නමුත් තාම අපේ අනිත් ගොඩනැගිලි ආශ්‍රිතව තියෙනවා. සමහර තැන්වල තිබිච්ච මම දැක්කා එක්කෝ උලකට විසි වෙලා ගිහිල්ලක් දන්නේ ඉස්කෝලේ. නේද? මේ ශාකය ඒ බල්බිලයක් තියෙන්නේ ඔන්න හොඳේ. හන නැත්තම් ගෝනි ගස් කියලා තමයි ඕවට කියන්නේ. මේ තියෙන්නේ මේක අපේ ඉස්කෝලේ කියලා මම මේක දකින්නේ මේ වගේ උසට ලස්සනට එනවා මලක් නේද? පුෂ්ප මංජරියක් මේ තියෙන්නේ. පුෂ්ප මංජරියක් ඔන්න බලන්න. දැක්කා මිස්සා එක තමයි. ඔන්න මම පුතේ අවසාන කොටසට මම යනවා එනං අද දවසේ මම ස්වභාවික වර්ධක ප්‍රචාරණය විතරයි අද දවසේ කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක. බලන්න මේ බල්බිල කියන එක එහා පැත්තේ පිටුවේ තුන්වෙනි එකේ. බල්බිල මේ ළමයි ඔතන මේ රූප නම් දීලා නැහැ පුතේ. බල්බිලයක් පොඩ්ඩක් අඳිමුද? බල්බිලයක් ඇඳ ගන්නවා අන්නාසි ගෙඩක් පොඩ්ඩක් අඳින්න. අන්නාසි ගෙඩක් අඳින්න ටක් දාලා. හැඩට අඳින්න ඕනේ නැහැ මෙන්න මේව ගෙඩියක් ගැව්වා. ඕකේ උඩ ඔන්නෝම ගහන්න. අන්න ඒක බල්බිලේ. පැත්තෙන් නම් කර උඩ ඇති කතා කරන්න. බල්බිලේ බල්බිල් බිල වචන මේ අකුරෙන් වෙනස් වෙන්නේ විභාගෙදී හොඳේ මතක නැතුව ගහනවා පුදනකොටම කාපියකා කියලා බල්බයට ඒ නිසා හොඳ කල්පනාවෙන් බහුවර්ණ කරන්න ලබන සතියේ පේපර් ක්ලාස් එකේ ඔයාට මේ මාසේ ටියුට් එකත් එක්ක දුන්න ප්‍රශ්න පත්‍ර සෙට් එකේ බහුවර්ණ එක කරන්න 40 ටයිම් කරලා කරන්න දැන් පේපර් එක තනියෙන් ලියන්න බලන්න හොඳේ හැමෝම නිකන් උස්සගෙන ඉන්නේ නැතුව පේපර් ක්ලාස් එකට මම හිතන් ලියනවා ඔයගොල්ලෝ 11 කට්ටිය මෙතන නැහැනේ අද නේද ඉන්නවත් දන්නේ 11 කට්ටියට වෙනම පේපර් එකක් උත්තේ දාලා ඇති අර්ධ වාර්ෂිකයක් ඒක තනියම ඔයාලා ලියන්න ඕනේ කරා කියලා දානවා ගොඩක් හොඳයි ඒකට ලකුණු ගමු අද දැන් අදින් අවසන් වෙච්ච පේපර් එක තනියෙන් ලියපු කට්ටියට හොඳද ලකුණු ඔයාමයි බලන්න ඕනේ ඉතින් මට ඔයාලා ගෙදරට එන්න බෑනේ නේද තනියම ඔයා ගිය මාසේ පේපර් එක අගෝස්තු එක ලිව්වා නම් ලකුණුත් ගත්තා නම් පේපර් ක්ලාස් එකට ආවිල්ලා 75ට වඩා වැඩියෙන් ගත්තද බලන්න. ඒ මට්ටම පවත්වාගෙන යන්න. අඩු වෙලා තියෙන්නේ මොනවද බැරි? ඒවා එක්ක අපිත් එක්ක කතා කරන්න ඕනේ හොඳේ. B එකක් තියෙනවා කියලා දානවා. B එකේ ඒක කරගන්න ඕනේ ඉතින්. නේද? ඒ මොනවද වැරදිච්ච තැන්, බැරි වෙච්ච තැන්, නොතේරිච්ච තැන් ඒවා තියෙනවා නම් ඒ වෙලාවටම අහන්න. පේපර් ක්ලාස් එක ටිකක් විස්තරات ආයි මතක් කරනවනේ නේද? ඒ වෙලාවට අහන්න ඒ වෙලාවට නැත්තම් වෙන වෙලාවකට හරි අහන්න ඉතින්. පහුගිය දේවල් කියන්නේ හැබැයි පාඩමේ ඉඳලා තියෙන්න ඕනේ. හරි. අවසාන කොටසට මම යනවා බල්බිලයක් ඇඳගත්තා නේ. උදාහරණ ටික පැහැදිලිද පුතේ? අන්නාසි හන හොඬල කියන ශාකය. හොඬල ශාකයේ රූපයක් නම් දාගත්තේ නෑ ළමයි හොඬල මොකද්ද මන්ද. පොඩක් ඒක සර්ච් කරලා බලන්න තේ හොඬල ශාකය හොඳයි. හොඬල ඔය වගේ අවස්ථා තුනක් දීලා තියෙන්නේ. අන්නාසි හන කියන්නේ ගෝනි ගස්මයි. වරහන් ඇතුළේ ලියා ගන්න හොඬල කියන ශාකය පොඩ්ඩක් බලන්න සර්ච් කරලා. ඔය වගේම එකක් තමයි ඇත්තේ ඔය හන ගස් වගේම. එහෙනම් අපි යමු ගූගත කඳන්. පුතේ අලගෙඩි පේනවා. බලන් ඉන්න හොඳට. අල අර්ථාපල්. ඔයා අර්ථාපල් කියලා කන්නේ කඳක්. කඳක් කන්නේ. එතකොට මේ මුල් ලස්සනට පේන්න තියෙනවනේ. මුලුත් තියෙන්නේ පොළව යට, අලක් තියෙන්නේ පොළව යට. අල කියන්නේ කඳ. එතකොට උඩ හරිය තියෙන්නේ ව්‍යාජ කඳක් සහ ඇත්ත පත්‍ර. උතේ අපි මේකට කියනවා අල කියන වර්ගය ස්කන්ධ ආකන්ද කියන භූගත කඳන් වර්ගයට තමයි මෙයාව අපි දාන්නේ. අර්ථාපල් විතරක් නෙමෙයි.
ඉන්නල කාලා තියනවාද අර කළු පාට පොඩි පොඩි චුඩි ඔය සමහර කාලවලදී විතරයි තියෙන්නේ. නේද? ඉන්නල. ත්‍රිකෝණයක් එවනෙක් කෙනා කවුද මේ නුසර? විසල් නේද? ඔන්න පුතේ ඊළඟ අවස්ථාව මට මෙන්න මේකත් කියන්න ඕන. ඉන්න මම ඒක නැත්නම් අන්තිමට කියන්නම්. භූගත කඳන් වර්ග ටික චුට්ටක් බලන්න. ඉඟුරු දන්නවනේ නේද? මේක චුට්ටක් දැන් පොඩි පන්ති වලදීත් මේක දන්නවා. නමුත් මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම් ඔයාලට. මේ භූගත කඳන් වර්ග හතරක් තියෙනවා. අපි පොඩි පන්ති වල පාඩම් කරේ පුතේ වර්ග ටික විතර. වර්ග කියන්නේ උදාහරණ ශාක විතරයි. ඉඟුරු කහ, දහල කිරියල, ලූණු, ලීක්ස් එහෙම කියලානේ. නේද? අර්ථාපල් ඔයාලට මං ඉන්නල ගැනත් කියන්නේ නැති පොඩි පන්ති වලදී. එතකොට පොළවට සමාන්තරව කඳ යනවා නම් පොළව ඇතුලේ මේ හොඳේ සමාන්තරව අන්න රයිසෝමයක්. රයිසෝම. ඒකට තමයි අයිති වෙන්නේ. දැන් මේ හැඩය පේනවනේ නේද? ඉඟුරු කහත් ඒ වගේ. ඉඟුරු සහ කහ තමයි රයිසෝමයට ප්‍රසිද්ධ. කෙසෙල් ගන්නත් පුළුවන්. මම ඉස්සරවට පෙන්නුවේ කෙහෙල් ගහේ යටම භූගත නිකන් ගෙඩියක් වගේ එකක් තියෙන කෙහෙල් ගහ උදුරලා ගත්තොත් ඒකෙන් තමයි අර මුල් ඇවිල්ලා තියෙන්නේ තව. නේද? අන්න පුතේ රයිසෝමයක් එකක්. නමුත් එතනදී හොඳ සමාන්තරව වර්ධනය වෙනවා. ඉඟුරු වලයක් වගේ දැකලා ඇති ලස්සනට. නේද? ඉඟුරු වලයක් කහත් ඒ වගේ. මේ තමයි පොළවට ලම්බකයි වයින්තේ. ලම්බකව මේ සමාන්තර මේකට අපි කියනවා කොම කඳන් කියලා. කොමල නෙමේ කොම. දහල, කිරියල, හබරල ඉතින් අපි කන්නේ නේ. දහල කිරියල කියන ඒවා උයලා කනවනේ. නේද? රසට අම්මා හදන්නේ ඔය කිරියලෙන්. ඊළඟට ලීක්ස් ලූණු. ලූණු කිව්වම මොන ලූණුද? ඕන ලූණුවක්. රතු ලූණු, රට ලූණු, සුදු ලූණු, ලීක්ස් ගහේතර සුදු පාට බල්බය වගේ කොටස තියෙනවා. මේක බල්බ් එකක් වගේ. මේ භූගත කඳන් වර්ගයට අපි කියනවා බල්බය. මේක බල්බය, අරයා බල්බිල. අරයා කවුද? අන්නාසිවල එහෙම හිටියේ එක්කෙනා. පුතේ මෙන්න මේ තමයි අර්ථාපල් ඉන්නල වගේ ඒවා අයිති වෙන්නේ. එහෙනම් ඔයා මතක තියාගන්න අර්ථාපල් කියන්නේ මුල් මහත් වෙලා නෙමෙයි. මුල් වල ආහාර නෙමෙයි. ඉන්නල කියන්නේ මුල් නෙමෙයි. හැබැයි බතල කියන්නේ පුතේ මුල්. මයොක්ක කියන්නේ මුල් මහත් වෙලා. නේද? මයොක්ක කියන්නේ මුල්. මුලක් තමයි ආහාර සංචිත වෙලා තියෙන්නේ. මේවා ටික මතකම තියෙනවනේ භූගත කඳන් වලින් අහනවා. හරිද? එහෙනම් ස්කන්ධා කන්ද තමයි ඔන්න අර්ථාපල් සහ ඉන්නල තමයි උදාහරණ වෙන්නේ. මයි පුතේ මේ වර්ධක ප්‍රචාරණය සිද්ධ වෙනවා එතකොට මේ වෙයිනු. අර්ථාපල් වගේ බලන්නකෝ ගෙදර අල තියෙනවා නම් ගොඩක් දවස් ගෙනාපු අල තියෙනවා නම් අම්මගේ ලුණු වට්ටියේ පැලවෙලා ඇති. කොහොමද පැලවෙන්නේ? ඔය අර්ථාපල් ගෙඩිය සමහර තැන්වල පොඩි ඒවට අපි ඇස් කියලා කියන්නේ. ඇස් ඒ ඇසක් ගාවින් චූටි මේ අංකුරයක් ඇවිල්ලා බලන්න අන්න පැලවෙනවා. ඒ කියන්නේ මේ පොඩි පොඩි පැලෙනවා මේකෙන්. වර්ධක ප්‍රචාරණය වෙනවා එහෙනම් අර්ථාපල් අලින් ලුණු ගෙඩියක් ඉඳන් ලීක්ස් සමහර දැන් ගෙවල් වල ඉඳලා ඇති ඔය ලීක්ස් එකේ බල්බ් එක කොටස අර රවුලත් එක තියෙන කොටස නේද? ඒක කපලා ඉඳන්කෝ ලීස් ගහක් හදාගන්න මෙහෙත් පුළුවන්. හරි පොඩ්ඩක් ඔය රයිස් එකකට එහෙම දාගන්න කොළපාට ලීස් ගහක් හදාගන්න පුළුවන් ගෙදරම. උඩ රට ප්‍රදේශයේම විතරක් නෙමෙයි ලීක්ස් වෙන්නේ. මෙහෙත් පවන්න පුළුවන් දැන්. ඊළඟට මේ කොමය මේක ගහලා කිරියල නේද? මේවයි ඔයා දැකලා ඇති ඔය දහල කිරියල කෑලි කපලා පස් මත දාලා තිබ්බාම අන්න පොඩි මොටියෝ එනවා. පොඩි වර්ධක පැල එනවා. හරි ඒ කියන්නේ වර්ධක ප්‍රචාරණය භූගත කඳන් මගින් කෙරුව හැකි. භූගත කඳන් වලින් වර්ධක ප්‍රචාරණය විතරක් නෙමෙයි. මෙන්න බලන්න තවත් කරන දේවල්. එක අපි දන්නවනේ ඒකනේ අපි පාඩම වර්ධක ප්‍රජනනය සිදු කිරීම අවුලක් නෑ. මෙයා ඇර අපේ කෑම නේද ළමයි ඉඟුරු කියන්නේත් අපි කන දෙයක්. කනවා කියන්නේ කොහොම හරි ආහාරයක්.
කහ ආහාරයට දානවා. කිරියල ගහලා කනවා. අල කනවා, ඉන්නල කනවා, ලුණු කනවා. මයි පුතේ ආහාර සංචිත කරනවා එහෙනම් භූගත කඳන් වල වෙන කාර්යයක්. ඊළඟට දරුවනේ අනිත් වැඩේ තමයි අහිතකර කාලතරණය. ඒ කියන්නේ පුතේ ඉඟුරු පැල ඔයා මතක් කරන්න කහ පැල හරි අර්ථාපල් වෙන්න පුළුවන්, කිරියල වෙන්න පුළුවන්, කෙසෙල් ගස් වෙන්න පුළුවන්, කෙහෙල් ගහේ උඩ හරි කපලා උනක් ගෙනහිල්ලා ඉඳන්න පැලවෙනවා. හරිද? ඔයි කොළ කපලා තමයි ගොඩක් වෙලාවට කෙහෙල් පැලයක් අරගෙන යන්නේ. මහ පත කෙහෙල් කොළත් එක්ක ගස් අරගෙන යන්නේ. සමහර රට ඔයා බලනවා ඇති මේ අරක පැලවෙයිද කොළ ටික නේ නිකන් කෑලි විතරයි. මැදින් උනක් කපලා අරගෙන යන මුල විතරක් තිබුණා මේ මුලයි රයිසෝම කෑල්ලයි. හරි කෙසෙල් ගහක. ඒ කියන්නේ අහිතකර කාලයක් කියන්නේ අපි හිත වහින්නේ දිගටම පායන වනියගයක්. ඉඟුරු පැලවල උඩ තියෙන පත්‍ර කොළ පාටේව මැරිලා යනවා. අනේ දෙයියනේ අපි හිතනවා අයියෝ ඉඟුරු පැලේ කහ පැලේ ඉවර තමයි. නෑ අනේ මෙන්න බොල හොදට ආයි වහින කාලෙදි පුතේ දලු දාලා ආයි එනවා. ඒ කියන්නේ කඳ තියුනේ මුල් තිබුණේ කොහෙද? පස යට. අන්න අහිතකර කාලයේදී එයා ඒකට ඔරොත්තු දුන්නා. අපි කියනවා අහිතකර කාලතරණයක්. කාලතරණය කරන්න පුළුවන් භූගත කඳන් වලට. ආහාර සංචිත කරන්න පුළුවන් භූගත කඳන් වලට. වර්ධක ප්‍රචාරණය කරන්න පුළුවන් භූගත කඳන් වලට. ඔන්න ඔය වැඩ ඔක්කොම තියෙනවා භූගත කඳන් වල. බලන්න නම් ටියුට් එක වර්ග ටික පුතේ ඔන්න ශාකවල පොළව තුල හට ගන්නා කඳන් භූගත කඳන් මේ වර්ග හතරක් ඇත. නම් හතර දීලා තියෙනවා කළු අකුරින් දාලා ඇති. රයිසෝමය, කෝමය, බල්බය, ස්කන්ධ, ආකන්ද. වර්ග ටික හරිය නේද බලන්න උදාහරණ. හරිනේ? රතු ලුණු, ලොකු ලුණු, ලීක්ස්, බල්බය, කෝමය, හබරල, ගහල, කිරියල, කීඩාරක් කියලා ශාකයක්. එවත් අල කහ ඉඟුරු බුත්සරණ කියන්නේ පුතේ අර මේ දැකලා තියෙනවද නිකන් අර දිවක් වගේ මල මොනවද කැනාස් මල් නේද ඒකේ නිකන් ලොකු මලක් කියන්නේ නිකන් එල්ලෙන් දිව වගේ ඇයි මලේ ওই මල් වල වර්ගයක් තියෙන දැන් ඕගොල්ලන්ට ඒව නෑ ඉගෙන ගන්න පුෂ්ප මංජරි පුෂ්ප ගැන වෙනමම ඉස්සර 9 වසරේ පාඩමක් තිබ්බා අපි ඒකට කියන්නේ කැනාස් වර්ගයේ වර්ග කරේ ජීවවල කියලා ජීවවලයක් කියන්නේ දිවක් වගේ නිකන් කැනාස් මල වැටිලා තියෙන ඒකට තමයි බුත්සරණ කියන්නේ එක එක වර්ණ රතු පාට මල් කහ පාට ඒවැ අර බතික් වගේ නිකන් ඩොට් ඩොට් දාපුවා තියෙනවා නේද කැනාස් මල් ඒක තමයි බුත්සරණ කියන්නේ ඒවයි රයිසෝමයක් තියෙන බුත්සරණවල අරක්ත හරිද බෙහෙතක් අරක්ත කියන්නේ නේද ඔතන මේ ඔයාගේ රූපකොලේ පුතේ දීලාටි රූපයක් ඒක අලව ගන්න ඔතන ඉඩ තියෙන තැන මෙන්න මේ රූපය දාලා ඇත්තේ කළු සුදු රූපයක් ඒ පොතේ තියෙන එකමයි කපලා දැම්මේ. එම වෙනම හෙව්වේ නෑ. ඒකම දීලාත්තේ මේ ඒක අලව ගන්න උතන බඹුවට යටින්. ඊළඟ ප්‍රශ්නෙට උත්තර දීලා අපි නවත්තමු. භූගත කඳන් වලින් ස්වභාවික වර්ධක ප්‍රචාරණය සිදු කිරීම හැර වෙනත් කෘත්‍යයක් යටින් ඉරි ගන්න. වර්ධක ප්‍රචාරණය සිදු කිරීම හැර තිබුණා නේද? හා ලියමු. පළවෙනි එක ලියන්නේ ආහාර සංචිත කිරීම. පළවෙනි එක ආහාර සංචිත කිරීම. මම ටික වේගෙන් කරා ඔයාලා මේවා ටිකක් දන්නම දේවල් නේද? දන්නවා කියන්නේ මතක් කිරීමක් කරාම ඇති. ආහාර සංචිත කිරීම. ඔයාට ඕනම් ඉස්සරහින් ආහාර තියෙන ඒවා දෙක තුනක් ලියන්න. ඉඟුරු දහල අර්ථාපල් නේද ආහාර තමයි. ලුණු කියන්නේ ඉතින් ආහාර. ඔක්කොම එතකොට අපි කන දේවල්. ආහාර සංචිත කරනවා මේ භූගත කඳන් වල. දෙක ලියන්න පුතේ කාලතරණ ඒකක ලෙස ක්‍රියා කිරීම. කාලතරණය කියන්නේ අහිතකර කාලතරණය කරනවා. වරහන් මෙතන ලියන්න අහිතකර කාලවලට ඔරොත්තු දීම. මිරිස් නෙමෙයි. ඉඟුරු පැලේම රේසියෙන් මරන්න බෑ. කහ පැල මරන්න බෑ. හරිද? දහල කිරියලත් ඒ වගේ. කෙසෙලුත් ඒ වගේ වඳ කරන්න බෑ. නේද? හැදෙනවා. මොටියෝ එනවා. හරිද? ඒ විදියට කාලතරණයේ රයිසෝම කෑලි වලින් අඳුරු හරි. එහෙනම් ඊළඟ දවසේ තමයි අඟහරුවාදා ඔයලත් එක්ක කතා කරනවා කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය බත් කරන්නේ කොහොමද? අතු කැබලි මුල් අද්දවන්නේ කොහොමද? පටක රෝපණය ඒ වගේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා.
අපි වීඩියෝ පොඩ්ඩක් ගමු ඒවයි බලමු කොහොමද කරන්න කියලා පටකරෝපණයේම නේද? ඊටාම හොඳ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් අලිංගික ප්‍රජනන ක්‍රමයක්. එනමුත් ඒ දැනට අද කතා කරපු දේවල් වල මොනවා හරිම ගැටලු දේවල් තියෙනවා නම් සර් කතා කරපු දේවල් වල ප්‍රශ්න තියෙනවා නම් සර්ගෙන් අහන්න බැරි ඒවා හරි මොනවා හරි හැබැයි ඕන නැතිව අහන්න එපා මගෙන්. පාඩමට අදාළ මොනවා හරි දැනගන්න ඕනේ තියෙනවා නම් අහන්න දැන් හරි මැසේජ් එකක් දාලා හරි එහෙම අහන්න. හරි රයිට්. එහෙනම් අදට නවතින්නම් සියලු දෙනාට එන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ආයි තියරි ක්ලාස් එකේදී හම්බෙමු අඟහරුවාදා උදේ 8ට. හරිද? අයබෝවන් මිස්. එහෙනම් ආයි everyone miss අයිබෝන් මිස් හොඳට තේරුණා. හරි. හරි. ඔය ටික එනම් පාඩම් කරගන්න පුතේ. අර දුන්න වැඩ ටිකත් හොඳට කරන්න. ජෛවගෝල මාතෘකාවේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. දවසට එක ගානේ ලියන්න එච්චරයි. දවසට බහුවර්ණ 5 වාට එවලති 2010 කීයක්ද 11 කීයක්ද එහෙම පේපර් පොත හිමීට අරගෙන කරදරම කරන්න එපා ගෙදරට අම්මට තාත්තට ටක් දාලා ගෙනත් දෙන්න කියලා. එහෙම එළියට ගිහිපු වෙලාවක හිමීට බුක් ෂොප් වල තියෙනවා එහෙම ගන්න පුළුවන්. හරිනේ?